හොඳයි. එහෙනම් ආයිබෝන් දරුවනි. අපි අද ආරම්භ කරන්න යන්නේ අපේ උසස් පෙළ කෘෂි විද්‍යාව විෂය නිර්දේශය යටතේ හමු වන 4 වෙනි ඒකකයේ ශාක පෝෂණය. මේකට සමහරු පොහොර ඒකකය කියලාත් කියනවා. මේ යටතේ හමු වන 6 වෙනි පාඩම. මේ යටතේ අපි කතා කරන්න යන්නේ ජෛව පොහොර පිළිබඳවයි. දැන් ළමයිනි මේ ජෛව පොහොර වලට ඉංග්‍රීසියෙන් කියන්නේ බයෝ ෆර්ටිලයිසර් කියලා. මේකට අපි ඉංග්‍රීසියෙන් කියනවා බයෝ ෆර්ටිලයිසර් කියලා. දැන් මෙහෙම දෙයක් තියෙනවා. අපි කෘෂිකාර්මිකව ශාක වගා කරපුවාම ඒ ශාකවල අස්වැන්න හරහා හෝ වෙනත් ක්‍රමවලින් පසේ තියෙන ස්වභාවික පෝෂක වලින් කොටසක් ඉවත් වෙනවා. මීට අමතරව අපි වගාවට කරන සාත්තු ක්‍රියා ආදී හරහාත් පෝෂක වලින් කොටසක් ඉවත් වෙනවා. ඉතින් මේ විදිහට ස්වභාවික පරිසර පද්ධතියකට එරෙහිව අපි කතා කරන ස්වභාවික පරිසර පද්ධතියකට එරෙහිව කෘෂිකාර්මික පරිසර පද්ධතියක මේ විදිහට ද්‍රව්‍ය පූර්ණව චක්‍රීකරණය නොවීම නිසාත් සාත්තු ක්‍රියාවන් හරහා ඒ කියන්නේ ළමයි මේකට බිම් සකස් කරනවා, ජල සම්පාදනය කරනවා, වල් පැල රෝග පලිබෝධ පාලනය කරනවා. ඒ වගේ සාත්තු ක්‍රියා හරහාත් මේ පසේ තියෙන යම් පෝෂක ප්‍රමාණයක් පද්ධතියෙන් ඉවත් වෙලා යනවා. අන්න ඒ නිසා අපට සිද්ධ වෙනවා මේ ඉවත් වෙලා යන හානිය වළක්වන්නට යම් දුරකට පෝෂක පූරණය කිරීමක් කරන්න. අන්න ඒ පෝෂක පූරණය කිරීම තමයි ප්‍රධාන වශයෙන් අපි පොහොරේ දීම යටතේ කරන්නේ. එහෙනම් ස්වභාවික පරිසර පද්ධතියක් වගේ නොවේ මේ කෘෂිකාර්මික පරිසර පද්ධතියක අපි යම් අස්වැන්නක් බලාපොරොත්තු වෙනවා නම් ඊට අමතරව ඒකට යම් සාත්තු ක්‍රියා කරනවා නම් අනිවාර්යයෙන්ම මේ පද්ධතියෙන් යම් ආකාරයකට පෝෂක බැහැර වී යාමක් වෙනවාමයි. අන්න ඒ පෝෂක බැහැර වී යාමනය කරන්නට, වළක්වන්න, පාලනය කරන්න අනිවාර්යයෙන්ම පොහොර යෙදීමක්ද කළ යුතුයමයි. පොහොර දාන්න නැත්නම් අපට අස්වැන්න ගෙනියන්න විදිහකුත් නැහැ. ඒ වගේම සාත්තු කරන්න විදිහකුත් නැහැ. මම කියන්නේ රසායනික පොහොර විතරක් නෙවෙයි. අපි මීට කලින් කතා කරන ඒකකවලදී උදාහරණයක් කාබනික පොහොර යටතේ මේ ගැන කිව්වා. මේ සමහරු ගාව ආකල්පයක් තියෙනවා පොහොර දානවා කිව්වා මේ යූරියා, ඇමෝනියම් සල්ෆේට්, සුපර් ෆොස්ෆේට් නැහැ. යම් පසකට පෝෂක ලබා දීමේ අරමුණින් එකතු කරන ඕනෑම ද්‍රව්‍යයක් ශාක පොහොරක් වෙනවා. කෘෂිකාර්මික පරිසර පද්ධතියක ස්වභාවික පරිසර පද්ධතියක සිදුවන පූර්ණ ද්‍රව්‍ය චක්‍රීකරණයක් නොවන නිසාත් ඒ කියන්නේ අපි අස්වැන්න වශයෙන් යම් යම් සංඝටක බැහැර කරගන්නා නිසාත් මීට අමතරව අපි කරන සාත්තු ක්‍රියා බිම් සකස් කිරීම, පොළව හෙලි කිරීම, එහෙම නැත්නම් පාත්‍ය සැකසීම, ජල සම්පාදනය කිරීම, තද ස්තර බිඳීම, ජල වහනය දියුණු කිරීම, පාංශු සංරක්ෂණ ක්‍රම යෙදීම මේ සෑම දෙයකම තියෙනවා දරුවෝ කිසියම් ආකාරයක පෝෂක හානියක්. ඉතින් මෙන්න මේ හානි පියවන්න අනිවාර්යයෙන්ම කෘෂිකාර්මික බිමකට වගා බිමකට පොහොර යෙදිය යුතුයමයි. පොහොර යොදන්න බැයි නම් අස්වැන්න ගන්නත් එපා. සාත්තු කරන්නත් එපා. ඉතින් ඒ නිසා මේ යොදන පොහොර අනිවාර්යයෙන්ම රසායනික පොහොරය කියලා නීතියක් නැහැ. ඒ අනුව වගාවට යොදන පොහොර අපට ප්‍රධාන ආකාර තුනකට බෙදන්න පුළුවන්. යම් වගා බිමකට පෝෂක ලබා දීමේ අරමුණින් දාන පොහොර ප්‍රධාන ආකාර තුනකට බෙදන්න පුළුවන්. දැන් ওই ආකාර තුනක් කීවාට මෑතක් වෙනකන් අපි නිර්දේශයන් තුල කතා කළේ ආකාර දෙකක් විතරයි. එකක් කාබනික පොහොර, අනික රසායනික පොහොර. ඓන්ද්‍රීය හෙවත් සත්ව හෝ ශාකමය සම්භවයක් සහිත ශාකවලට පෝෂක ලබා දීමේ අරමුණින් එකතු කළ ද්‍රව්‍ය කාබනික පොහොර වුණා. එහෙම නෙමෙයි. අනෛන්ද්‍රීය සම්භවයක් සහිත කර්මාන්ත ශාලා තුළ නිපදවන පෝෂක වැඩි සාන්ද්‍රණ වලින් අඩංගු වන රසායනික
සංයෝග බොහෝ විට මේවා අකාබනික ලවණ නම් මේවා රසායනික පොහොර වුණා. ඔය දෙකට අමතරව මෑත කාලයේ ඉඳලා තව පොහොර වර්ගයක් ගැනයි මේ කතා කරන්නේ. අන්න ඒක තමයි දැන් අපි කතා කරන්නට යන්නේ. ඒකට තමයි කියන්නේ ජෛව පොහොර කියලා. නැත්තම් බයෝ ෆර්ටිලයිසර් කියලා. දැන් මේ කාබනික හා රසායනික පොහොරවල තියෙන එක ලක්ෂණයක් තමයි දරුවනේ අපි මේ යටතේ පසට යම් සංඝටකයක් තමයි හුඟක් වෙලාවට යොදන්නේ. මෙතනත් එහෙම දෙයක් කරනවා. හැබැයි හුඟක් වෙලාවට කාබනික පොහොරක් වේවා රසායනික පොහොරක් වේවා අපි කිසියම් සංඝටකයක් පසට දානවා. මේ තියෙන පස නම් කාබනික හෝ රසායනික පොහොර විදිහට අපි කිසියම් සංඝටකයක් ද්‍රව්‍යයක් මැටීරියල් එකක් පසට දානවා. අන්න ඒ දාන සංඝටකය ද්‍රව්‍ය නැත්තම් මැටීරියල් එක මගින් කෙලින්ම මේ සංඝටකය පසේදී ශාකවලට කෙලින්ම පෝෂක මුදා හරිනවා. මේ සංඝටකයට තියෙන්නේ කාබනික පැවැත්මක් නම් කාබනික සම්භවයක් නම් සමහරු කියයි මේ ඕගැනික් ඔරිජින් එකක් කියලා. එහෙනම් එයා කාබනික පොහොරක්. මේ සංඝටකයට තියෙන්නේ අකාබනික පැවැත්මක් නම් අකාබනික සම්භවයක් නම් එහෙනම් එයා රසායනික පොහොරක්. මේ දෙකේදීම වෙලා තියෙන ළමයෝ මේ දාන සංඝටකයේ කවුරු හෝ වේවා එයා කෙලින්ම පසට පෝෂක මුදා හරිනවා. එයා බිඳ වැටෙනවා, බිඳ වැටෙමින් පෝෂක මුදා හරිනවා. දැන් උදාහරණයක් වශයෙන් අපි කාබනික පොහොර වශයෙන් කම්පෝස්ට් දැම්ම කියලා හිතන්නකෝ. මේ කම්පෝස්ට් දානකොටම ඒකේ අඩංගු වෙලා තියෙනවා හියුමස්. මේ හියුමස් වලට සම්බන්ධ වෙලා තියෙනවා පෝෂක. නයිට්‍රජන්, ෆොස්ෆරස්, පොටෑසියම් සම්බන්ධ වෙලා තියෙනවා. කෙලින්ම හියුමස් වල තියෙන මේ පෝෂක මගින් පසට පෝෂක ලැබෙනවා. අපි දාන්නේ යූරියා කියලා හිතන රසායනික. මේ යූරියා වල තියෙනවා මෙන්න මෙයා වියෝජනය වෙනවා ඇමෝනියම් කාබනේට් බවට. ඊළඟට මෙයා බිඳ වැටෙනවා ඇමෝනියම් කාණ්ඩයේ බවට. මොකද වෙන්නේ? කෙලින්ම එයා නයිට්‍රජන් සපයන පෝෂකය වෙනවා. ඉතින් ඒ නිසා ළමයි එක ලක්ෂණයක් තියෙනවා මේ පොහොර කියන જાතිය යටතේ. මේ කාබනික හා රසායනික පොහොර කෙලින්ම මැටීරියල් හෙවත් සංඝටකයක් ලබා දීලා කෙලින්ම මේකෙන් පෝෂක ලබා දෙනවා. හැබැයි මේ ජෛව පොහොර වල තියෙන ඊට වඩා ටිකක් විතර වෙනස් ක්‍රියාවක්. ජෛව පොහොර යටතේ ප්‍රධාන වශයෙන් අපි පසට හඳුන්වා දෙන්නේ කිසියම් ජීවියෙක්. ජෛව කියන්නේ ඒකනේ. අපි හඳුන්වා දෙන්නේ කිසියම් ජීවියෙක්. ඕගනිසම් කෙනෙක්. යම් දුරකට පෝෂක ලැබෙන්නත් පුළුවන්. හැබැයි මේකේ ප්‍රධානම තියරි එක સિદ્ધාන්තය වෙලා තියෙන්නේ මේ මගින් අපි යම් ජීවියෙක් මෙතනට හඳුන්වා දෙනවා. මේ ජීවියා මොකද කරන්නේ? කිසියම් process එකක් හෙවත් ක්‍රියාවක් ඔස්සේ පෝෂක ලබා දෙනවා. මේ ක්‍රියාව යටතේ මේ ජීවියා එක්ක වායුගෝලයේ තියෙන නැත්තම් ජලයේ තියෙන නැත්තම් වෙනත් උපස්තරයක තියෙන නැත්තම් පසේම ශාක වලට ලබා ගන්න බැරි වෙලා තියෙන පෝෂක available form එකේවත් ලබාගත හැකි ආකාරයට පත් කරලා ශාක වලට සපයනවා. ඒ නිසා මෙතෙන්දී මේ ජීවියා ක්‍රියා කරනවා අපි අර ඉංග්‍රීසි භාෂාවෙන් කියනවා මේ වගේ අයට ෆැසිලිටේටර් හෙවත් පහසුකම් සපයන්නෝ කියලා. මෙන්න මේ ජෛව පොහොරවල ඉන්න ජීවියා කරන්නේ මොකක්ද? ෆැසිලිටේටර් විදිහට ක්‍රියා කරනවා to provide nutrients to the plants. ශාකවලට පෝෂක සැපයීමේ පහසුකම් සපයන්නේ විදිහට තමයි මේ ජීවීන් ක්‍රියා කරන්නේ. මේ ජීවියා පෝෂකත් අරගෙන නෙමෙයි පසට ගොඩ බහින්නේ. සමහරවිට මේ අන්වීක්ෂ ජීවියා නිකම්ම හිස් අතින් පසට ගොඩ බහිනවා. ගොඩ බහැලා මොකද කරන්නේ? කිසියම් process එකක් නැත්නම් යම් යාන්ත්‍රණයක් මගින් එක්ක පසේ දැනටමත් තියෙන පෝෂක. හැබැයි ගන්න බැරුව තියෙන. එහෙම නැත්නම් වායුගෝලයේ තියෙන ද්‍රව්‍ය. එහෙම නැත්නම් වෙනත් කාබනික ද්‍රව්‍ය වල හෝ සමහරට ජලයේ තියෙන ද්‍රව්‍ය අරගෙන
ශාක වලට ගන්න පුළුවන් විදියට ලබා දීමට අවශ්‍ය පහසුකම් සපයනවා. අන්න ඒ බඳු ජීවීන් සහිත මැටීරියල් ඒවත් ද්‍රව්‍ය තමයි ජෛව පොහොර කියලා කියන්නේ. එහෙනම් බලන්න මම මෙතෙන්දී උත්සාහ කරලා තියෙනවා ජෛව පොහොර සඳහා අර්ථ දැක්වීමක් ගොඩනගන්න. මේවට අපි කියන්නේ ජෛව පොහොර කියලා. ඉංග්‍රීසියෙන් කියනවා ළමයෝ බයෝ ෆර්ටිලයිසර් කියලා. ඒ යටතේ කියවෙනවා බීජ හෝ ශාක මතට යෙදුව විට මේක සමහර වෙලාවට බීජත් එක්ක අපි හඳුන්වා දෙනවා. නැත්නම් ශාක වලට දානවා. මූලමණ්ඩල කලාපයේ හෝ ශාකයේ මතදී ශාකේ පත්‍ර වෙන්නත් පුළුවන්. ගුණණය විය හැකි. මෙයා එතෙන්දි පැටව දා ගන්නවා. සජීවී අන්න ජීවත් වන ශුද්ධ ජීවීන් සහිත එමගින් පසට ප්‍රාථමික පෝෂක සපයන ප්‍රාථමික පෝෂක කියලා මෙතෙන්දී ප්‍රධාන වශයෙන් අදහස් කරන්නේ නයිට්‍රජන්, ෆොස්ෆරස්, පොටෑසියම්. ප්‍රාථමික පෝෂක සපයන හෝ ඒවායේ සුලභතාව වැඩි කරන ද්‍රව්‍යයයි. එතකොට මෙයාගේ ලක්ෂණයක් තමයි පසට දාන්නේ අපි සජීවී ශුද්ධ ජීවීන් සහිත පදාර්ථයක්. ඒගොල්ල පැටවු දානවා, ගුණණය වෙනවා, මල්ටිප්ලයි වෙනවා කොහෙද? බීජ හෝ ශාක මූල මණ්ඩලයේ හෝ ශාකයේ මතදී පැටවු දාගෙන සංඛ්‍යාව වැඩි කරලා මොකද කරන්නේ? ඒගොල්ල පසට එක්ක පෝෂක සපයනවා. පසට පෝෂක සපයනවා කියලා කියන්නේ වෙන කොහේ හරි තියෙන පෝෂක අරගෙන පසට ලබා දෙනවා. එහෙම නැත්නම් පසේ දැනටමත් තියෙන පෝෂකවල ලබා ගැනීමේ හැකියාව හෙවත් සුලභතාව හෙවත් අවේලබිලිටි එක වැඩි කරනවා. මේ නිසා මතක තියාගන්න මෙතෙන්දී අපි හඳුන්වා දීලා තියෙන්නේ කිසියම් ආකාරයක ජීවීන්. ජීවීන් කිව්වට ශුද්ධ ජීවීන්. මේගොල්ල අපි දානවා කොහාටද? එක්ක බීජවලට. එහෙම නැත්නම් ශාකයේ පත්‍ර වෙන්න පුළුවන්. බහුලව මූලමණ්ඩල කලාපයට. එතෙන්දී මොකද කරන්නේ? මේ කවුරු වුණත් පැටවු දානවා හෙවත් ගුණණීය වෙනවා. එහෙම ගුණණීය වෙලා මොකද කරන්නේ? එක්ක ඒගොල්ල පසට අපි ඔය කියන ප්‍රාථමික පෝෂක එක්ක ලබා දෙනවා. එහෙම නැත්නම් ඒවායේ ලබා ගැනීමේ හැකියාව වැඩි කරනවා. ඔන්න ඔය ලක්ෂණ තියෙන ද්‍රව්‍ය වලට අපි කියනවා බයෝ ෆර්ටිලයිසර් හෙවත් ජෛව පොහොර කියලා. මේක එක්තරා ආකාරයක බයෝ ටෙක්නොලොජි හෙවත් ජෛව තාක්ෂණයේ අවස්ථාවක්. ජීවීන් යොදා ගන්නවා ඒ යටතේ අපේ සුභ සාධනය සඳහා මේ විදිහට. එතකොට අපි දැනගන්න ඕන විශේෂ දෙයක් තියෙනවා. මේ ජෛව පොහොර භාවිතයේ තියෙන වාසි නැත්නම් මේකේ තියෙන වැදගත්කම් මොනවද කියලා. ඇයි අපි ජෛව පොහොර භාවිතා කරන්නේ? මේකෙන් මොන වගේ ප්‍රතිලාභ අපට ගන්න පුළුවන්ද? එකක් තමයි සමහර කාබනික මෙන්ම රසායනික පොහොර වලට වඩා වියදම අඩුයි. මේක අනිවාර්යෙන්ම අඩු වියදම් ක්‍රමයක්. ඒ නිසා වර්තමානයේ ආදායම නැත්නම් මුදල් සීමිත වූ කාලයක මේ වාගේ වියදම අඩුවන ක්‍රම ගැන කතා කරන එක හරි වැදගත් වෙනවා. මේක එහෙනම් අංක 1 ලක්ෂණය තමයි වියදම් අඩු ක්‍රමයක්. දෙවෙනි එක තමයි මේවා වගාවට යෙදීමට වැය වෙන ශ්‍රමය හරි අඩුයි. මොකද ළමයි මෙතෙන්දී අර රසායනික පොහොරක් වගේ විශාල ප්‍රමාණයක් රසායනික වලටත් වඩා කාබනික පොහොරක් වගේ ටොන් ගණනක් යොදන්න අවශ්‍ය නැහැ. ඉතා සුළු ප්‍රමාණයක් තමයි මේගොල්ලන්ගේ rate of application හෙවත් යෙදීමේ ප්‍රමාණය වෙන්නේ. ඒ නිසා මේගොල්ලෝ උදාහරණයක් අපි ගත්තොත් සමහර වෙලාවට අපි බීජ වලට හඳුන්වා දෙන කට්ටියක් ගත්තොත් එහෙම උදාහරණයක් අපි ගත්තොත් එහෙම ඔය රයිසෝබියම් ජැපනිකම් කියලා ජෛව පොහොර යටතේ යොදා ගන්න ශුද්ධ ජීවියෙක් ඉන්නවා. මෙයාගේ විද්‍යාත්මක නාමය රයිසෝබියම් ජැපනිකම්.
මෙයා පාංශු නයිට්‍රජන් තිරකාරකයෙක්. මෙයා අපි පසට හඳුන්වා දෙනවා නම් මේ ශුද්‍ර ජීවියා වාණිජ මට්ටමින් කලවම් කරලා මෙයාගේ හදපු වාණිජ සංඝටකයක් තියෙනවා. ඕකට අපි කියනවා නයිට්‍රජන් S කියලා. ඔය වාණිජ ද්‍රව්‍යයට අපි කියනවා නයිට්‍රජන් S කියලා. ළමයි නයිට්‍රජන් S කියලා කියන්නේ මේ රයිසෝබියම් ජැපනිකම් කියන බැක්ටීරියාව අරගෙන අඟුරු හෝ කිසියම් අඟුරුමේ මාධ්‍යයකට කලවම් කරපු තත්වයක්. හරියටම මෙයා නිකන් කෝපි කුඩු වගේම තමයි. ළමයි දැනගන්න මෙයාගේ ග්‍රෑම් 225ක පැකට් එකක්. ඒ කියන්නේ දල වශයෙන් රාත්තල් භාගයක් කියලා හිතා ගන්නකො. ප්‍රමාණවත් වෙනවා සෝයා බෝංචි බීජ කිලෝග්‍රෑම් 65ක් විතර වගා කරන්න ඉස්සෙල්ලා මෙයා මිශ්‍ර කරපුවාම ප්‍රමාණවත්. සෝයා බෝංචි කිලෝග්‍රෑම් 65ක් විශාල භූමි ප්‍රදේශයක වගා කරනවා. මේ තරම් විශාල භූමි ප්‍රදේශයක සෝයා බෝංචි වගා කරන වෙලාවක අපි වෙනත් නයිට්‍රජන් පොහොරක් යූරියා වෙන්න පුළුවන්, ඇමෝනියම් සල්ෆේට් වෙන්න පුළුවන්, නැත්නම් කාබනික පොහොර කම්පෝස්ට් වෙන්න පුළුවන් නම් දැම්මනම් විශාල ප්‍රමාණයක් කිලෝ ගණනාවක් දාන්න වෙනවා. නමුත් මෙයාගේ දාන්නේ ග්‍රෑම් 225යි. ඒ නිසා මෙයාගේ ඇප්ලිකේෂන් රේට් එක නැත්නම් යෙදීමේ ශීඝ්‍රතාව හරිම අඩුයි. ඒ නිසා ඉතින් මොකද්ද වෙලා තියෙන්නේ ළමයි? ඔය වැඩේට වැය වෙන කාලේ මුදල් හා ශ්‍රමය ගොඩාක් අඩු වෙනවා. ඒක පැහැදිලි නේද? එතකොට ඒ නිසා අපි කිව්වා මේවා යෙදීමට වැය වෙන ශ්‍රමය අඩුයි. තවත් ඕනනම් ශ්‍රමය විතරක් නෙමෙයි ළමයෝ වැයවීමට යොදන කාලය වැයවීමට දාන කුලිය හෙවත් කම්කරු ශ්‍රමය කම්කරු මුදල ඒවත් අඩුයි. මේ ඔක්කොම එතන තියෙනවා ළමයි. ඊළඟට වායුගෝලීය නයිට්‍රජන් තිර කිරීමෙන් පසර නයිට්‍රජන් ලබා දෙන්න මේගොල්ලන්ට පුළුවන්. මම අර කලින් කතා කරපු රයිසෝබියම් ජැපනිකම්ටත් ඔය හැකියාව තියෙනවා. යා වායුගෝලීය අණුක නයිට්‍රජන් සංයෝග බවට තිර කරලා දෙනවා. ඒතකොට කිසිම වියදමක් නැතුව වායුගෝලයේ පවතින නයිට්‍රජන් කෙලින්ම ශාක වලට ලැබෙනවා. ඒ නිසා තව එකක් තියෙනවා මේවා යෙදීමෙන් පරිශනාත්මකව හොයාගෙන තියෙනවා. අපේ වගාවේ අස්වැන්න 45ක් 50ක් තරම් අධික ප්‍රමාණයකින් පහසුවෙන් ඉහළ යවන්න පුළුවන් කියලා. එතකොට මේගොල්ල පසට දානවා නම් මේගොල්ල ශුද්ධ ජීවීන් වශයෙන් ක්‍රියා කරනවා. ඒමකින් පුළුවන්කමක් තියෙනවා මේ ඇති කරන තත්ත්වයටදී පසේ තියෙන සමස්ත භෞතික, රසායනික, ජෛවීය ලක්ෂණ අපට දියුණු කරලා දෙන්න. ඊළඟට මේගොල්ලන්ගේ තව ලක්ෂණයක් තමයි පසේ තියෙන සරු බව තිරසාරව. තිරසාරව කියලා කියන්නේ දිගටම පවතින විදිහට. එක කන්නේක හොඳ අස්වනු ලැබිලා ඊළඟ කන්නේ අස්වනු දාන්න නැතුව හිටියයි මේ පොහොර දාන්න නැතුව හිටියයි කියලා අස්වනු අඩු වෙන කතාවක් නෑ. දැන් අපි ගත්තොත් එහෙම වගා බිමකට රසායනික පොහොර දාගෙන යනවා නම් මේක තමයි දැන් තියෙන ගැටලුව. මේක දැන් ජාතික ගැටලුවක් බවට පත් වෙලා හමාරයි. එක්සක්ෂයට කාලේ දාලා අවුරුදු වලින් දාමු. වයක්ෂයට අස්වැන්න ගත්තොත් එහෙම යම් භූමියක අපි අකණ්ඩව නිර්දේශිත ප්‍රමාණයෙන් රසායනික පොහොර දානකම් හොඳ අස්වැන්නක් තියෙනවා. හැබැයි යම් අවස්ථාවක රසායනික පොහොර දාන එක නතර කළොත් දැන් මේ වර්තමානයේ වගේ මොකද වෙන්නේ? ඉදිරි කන්නවලදී ඉතා ශීඝ්‍ර අස්වනු පහළ යාමක්. අපි කියනවා yield drop එකක් තියෙනවා කියලා. එතකොට මෙන්න මේ වාගේ ගැටලුවක් ජෛව පොහොර භාවිතයේදී නෑ. ජෛව පොහොර භාවිතය යටතේ අපි මේ විදිහට පස හෝ භෝගය හුරු කරන්නේ නැහැ. මෙයා තුල සික් එකක් හදන්නේ නැහැ. මේක නැතුවම බෑයි කියලා. ඒ නිසා අපට බොහෝ දුරට තිරසාරේවත් සස්ටේනබල් yield එකකට යන්න පුළුවන්. අස්වනු බිඳ වැටීමට තියෙන ප්‍රවණතාව සාපේක්ෂව අඩුයි.
අපිට දිගටම යම් අස්වැන්නක් නඩත්තු කරන් යන්න පුළුවන්. ඒකයි ඔය කියලා තියෙන්නේ තිරසාර බව මගින්. එතකොට දිගටම අස්වැන්න හොඳ මට්ටමක දිගටම තියෙනවා. බිඳ වැටෙන්නේ ඒක. කල්පවතින ක්‍රියාවක්. ඊළඟට මේවා භාවිත කිරීමෙන් අපට රසායනික පොහොර භාවිතය අවම කරගන්න පුළුවන් වෙන අතරම ඒ මගින් සිද්ධ වෙන්න පුළුවන් පරිසර ගැටලු අවම කරගන්න පුළුවන්. මම මෙතන වැඩිය මතක් කරන්න යන්නේ නැහැ රසායනික පොහොර භාවිතයෙන් විය හැකි ගැටලු ගැන. ඒ කියන්නේ අපිට ඉදිරි පාඩමුවල සලකා බලන්න පුළුවන් අනිසි පොහොර භාවිතය යටතේ. නමුත් මෙතෙන්දී එහෙම ප්‍රශ්නයක් නෑ. මේක පරිසර හිතකාමී ජීවීන්. පරිසරයේ ස්වභාවිකව වාසය කරන ජීවීන් තමයි ශුද්ධ ජීවීන්. අනික් අතරක් මෙතෙන්දී ඇප්ලයි කරලා තියෙන්නේ. එහෙම කළයි කියලා විශාල වශයෙන් රසායනික ද්‍රව්‍ය වගේ විද්‍යාගාරයක් හෝ කර්මාන්ත ශාලාවක නිපද වූ ද්‍රව්‍ය ගෙනලා අතහැරලා නෑ මෙතෙන්ට. ඒ නිසා පරිසරයේ පවතින ඒ ගුණාත්මය, ඒ తත්වය හානි වෙන්නේ අවමවයි. අනික තමයි මේගොල්ලන්ගේ මගින් මේ සමහර ජෛව පොහොර ජීවීන් මගින් ශාක වර්ධනය උත්තේජනය කරන ද්‍රව්‍ය අපි කියනවා වර්ධක උත්තේජකාරක කියලා. growth promoters කියලා සමහරු කියයි. වර්ධක උත්තේජකාරක නිපදවනවා. ඒ මගින් ශාකවල වර්ධනය තවදුරටත් වැඩි කරනවා. අනික් අතට මේ ජෛව පොහොරවල හමු වෙනවා විවිධ ජීවීන්. ඒගොල්ලෝ මොකද කරන්නේ? මේ පරිසරයේ පවතින නියුට්‍රියන්ට් සයිකල්ස් එවත් පෝෂක චක්‍ර උත්තේජනය කරනවා. කිසියම් සලකා බලන පෝෂකයක් කිසියම් පරිසර පද්ධතියක් තුළ චක්‍රීකරණය වීමට අපි කියනවා පෝෂක චක්‍රයක් කියලා. ඔබ අහලා ඇති නයිට්‍රජන් චක්‍රය, කාබන් චක්‍රය, සල්ෆර් චක්‍රය, මැග්නීසියම් චක්‍රය මේ වගේ පෝෂක පරිසර පද්ධතිය තුළ චක්‍රීකරණය වෙනවා. මෙතෙන්දී මේ ජෛව පොහොරවල වාසය කරන ජීවීන් මේ පෝෂක චක්‍ර උත්තේජනය කරනවා. පෝෂක චක්‍රීකරණ ක්‍රියාව උත්තේජනය කරනවා. එතකොට මොකද වෙන්නේ? ඒ මගින් පෝෂක සුලභතාව ශාකවලට ලබා ගැනීමේ හැකියාව වැඩි වෙනවා. මේ විදිහට බාහිර කෘත්‍රිම රසායන ද්‍රව්‍ය යොදා ගැනීමකින් තොරව ශාකවලට පෝෂක ලබා දෙන්න පුළුවන් වීම නිසා පසේ විතරක් නෙමේ ශාකවලත් සෞඛ්‍ය ආරක්ෂා වෙනවා. උදාහරණයක් කිව්වොත් රසායනික පොහොර උදාහරණයක් යූරියා වගේ දේවල් අධිකව යෙදීම නිසා විය හැකි ශාක පටක මාංශල වීම. එතකොට ශාක පටක මාංශල වුණාම ඒවාට වඩා වැඩිපුර පලිබෝධ හානි ඇති වෙනවා. ඒ වගේම යූරියා වැනි පොහොර වර්ග වඩා වැඩිපුර යොදාගත්තාම ශාකවල වැඩි පත්‍ර සංඛ්‍යාවක් හටගන්නවා. හෙවත් පත්‍රවල නැත්නම් ශාකයේ කොළදාව ඉහළ යාම. මේ මගින් එක පැත්තකින් ශාකයේ පහළ තියෙන පත්‍රවලට ලැබෙන ආලෝක ප්‍රමාණය අඩු වෙනවා. ඒ මගින් ඒවා යැපුම් මට්ටමේ පත්‍ර බවට පත් වෙනවා. අස්වන නිෂ්පාදනයේ පහළ යනවා. අනික් අතට ශාකයේ කොළදාව ඉහළ ගියාම මේ අතරතුර වැඩි තෙතමනයක්, වැඩි අඳුරක් රැඳීමෙන්, වැඩි උෂ්ණත්වයක් රැඳීමෙන් සමහර පලිබෝධ හානි උදාහරණයක් වී වගාවේ මේ වගේ කොළදාව ඉහළ යාම නිසා නිලපාවට ලූජෙන්ස් සෙවත් දුමුරු පැල කීඩේ හානිය ඉහළ යාම මේ වගේ තත්ත්ව මෙතන ඇති වෙන්නේ නැහැ. බොහෝම සමතුලිතව බොහෝම සාමදානෙන් ශාකයේ වර්ධනය හා පැවැත්ම තහවුරු කරනවා. ළමයෝ අනික තමයි මේගොල්ල පසේ සෞඛ්‍ය ආරක්ෂා කරනවා. ඒ වගේම පරිසර හිතකාමී වෙනවා. මම ආයෙත් කියනවා මෙහිදී නන්නාඳුනන ජීවියෙක් පසට හඳුන්වා දීමක් කළේ නැහැ. අපි ඒ වෙනුවට කළේ මොකක්ද? ස්වභාවිකව යම් පරිසර පද්ධතියක හමුවන ජීවීන් අරගෙන ඒගොල්ල ලව්වා කිසියම් ක්‍රියාවලියක් යම් ප්‍රොසෙස් එකක් වැඩි දියුණු කිරීම තුළින් පෝෂක සුලභතාව හෝ පවතින ප්‍රමාණය හෝ ලබා ගැනීමේ හැකියාව ඉහළ යවුවා විතරයි. ඉතින් මේ වගේ ජෛව පොහොරවල හානි වාසිදායක තත්ත්වයන් ගැන අපට කතා කරන්න පුළුවන්. ඊළඟට අපි අපේ මට්ටමට ගත්තොත් එහෙම මේ ජෛව පොහොර ප්‍රධාන ආකාර දෙකකට බෙදන්න පුළුවන්. එකකට කියනවා නයිට්‍රජන් තිරකාරක ජෛව පොහොර, අනිකට කියනවා ෆොස්ෆේට් ජෛව පොහොර කියලා.
කෘෂිකාර්මිකව අපට හමු වන ජෛව පොහොර ආකාර දෙකකට බෙදන්න පුළුවන්. නයිට්‍රජන් තිරකාරක ජෛව පොහොර, අනික් එක්කෙනා ෆොස්ෆේට් ජෛව පොහොර. ඉස්සෙල්ලාම බලමු කවුද නයිට්‍රජන් තිරකාරක ජෛව පොහොර. මේගොල්ලන්ට සමහරු කියනවා ළමයි nitrogen fixing biofertilizer කියලා. මොකක්ද මේගොල්ල කරන්නේ? වායුගෝලීය අණුක නයිට්‍රජන් මගින් නයිට්‍රජන් සංයෝග නිපදවන ආකාරයයි. මේගොල්ල තුළ තියෙනවා වායුගෝලීය නයිට්‍රජන් තිර කරන්න අවශ්‍ය නයිට්‍රජිනේස් නම් එන්සයිම්. අන්න ඒකෙන් තමයි මේ හපංකම කරන්නේ. ඔය වෙලා තියෙන්නේ මේකයි. ළමයි පෘථිවියේ පවතින නයිට්‍රජන් වලින් විශාල ප්‍රමාණයක් තියෙන වායුගෝලයේ කවුරු විදිහටද? අණුක නයිට්‍රජන් විදිහට. අණුක නයිට්‍රජන් කියන්නේ නයිට්‍රජන් පරමාණු දෙකක් එකතු වෙලා සෑදුණු තත්ත්වයක්. මෙයා බොහෝ දුර නිෂ්ක්‍රීය කෙනෙක් වගේ තමයි වාසය කරන්නේ. මෙයාට කායිකවත් ගනුදෙනු තියාගන්න ඕනේ. මොකද මෙයා නිෂ්ක්‍රීයයි. මෙයා තෘප්තිමත්. ඉතින් ඒ නිසා මොකද කරලා තියෙන්නේ? මේගොල්ල බොහොම නිදහසේ ප්‍රතික්‍රියාවන්ට අවමව දායක වෙමින් ලෝකේ ජීවත් වෙනවා. කවුද? මේ නයිට්‍රජන්. උදාහරණයක් කිව්වොත් වායුගෝලීය සංයුතියෙන් 78ක් 79ක්ම හදන්නේ ඔය කියන අණුක නයිට්‍රජන්. එයා නිෂ්ක්‍රීය නිසා වායුගෝලයේ තුල නයිට්‍රජන් වායුව වශයෙන්ම තියෙනවා. කාටවත් වැඩක් නැහැ. ඒක ඉන්නවා. සංයුතිය කොච්චරක්ද? වායුගෝලයේ 78ක් 79ක් අතර. මේ කොහොම තියෙන ප්‍රතික්‍රියාවන් වලට දායක වෙන්නේ නැහැ. හැබැයි වායුගෝලයේ තුල වායුගෝලීය අණුක නයිට්‍රජන් ඔහොම තිබිලා හරියන්නේ නැහැ. මේ පොළවේ නැත්තම් පෘථිවියේ සිදුවන දහසකුත් එකක් ක්‍රියාවන්ට මේ නයිට්‍රජන් අවශ්‍ය වෙනවා. මෙයා ඇමයිනෝ අම්ල වල සංඝටකයක්, ප්‍රෝටීන් වල සංඝටකයක්, එන්සයිම් වල සංඝටකයක්, සමහර හෝමෝන වල සංඝටකයක්, සෛල පටල හදන්න අවශ්‍යයි, වර්ධනයට අවශ්‍යයි, න්‍යෂ්ටිය අවශ්‍යයි, වර්ණ දේහ වලට අවශ්‍යයි. විශාල ක්‍රියාදාමයකට ශාකවල වර්ධනයට අවශ්‍යයි, සතුන්ගේ වර්ධනයට අවශ්‍යයි. විශාල ක්‍රියාදාමයකට මේ නයිට්‍රජන් කියන මූලද්‍රව්‍ය අවශ්‍ය වෙලා තියෙනවා. හරිත ප්‍රදාහදන්න අවශ්‍යයි. ඉතින් මේ වාගේ වැදගත් නයිට්‍රජන් මෙහෙම වායුගෝලයට ගිහිලා නිෂ්ක්‍රීය වෙලා ඉඳලා හරියන්නේ නැහැ. ඉතින් ඒ නිසා මොකද වෙලා තියෙන්නේ? මේ පොළවේ පවතින සීමිත නයිට්‍රජන් සඳහා ජීවීන් මරා ගන්නවා කිව්වොත් නිවැරදි. ඇයි? පොඩ්ඩනේ තියෙන්නේ. මේකට හැමෝම තරඟ කරනවා. මේ නිසා පරිසරයේ පවතින ලෝකයේ පවතින නයිට්‍රජන් ලඟු ආහාර කියන්නේ මිල අධික ආහාර. ඒකයි කාබෝහයිඩ්‍රේට් වලට සාපේක්ෂව නයිට්‍රජන් මිල අධික. පාන් රාත්තලකට වඩා නැත්නම් පාන් ගෙඩියකට වඩා මස් කිලෝවක් මිල අධිකයි. මස් වල ප්‍රෝටීන් තියෙනවා. ප්‍රෝටීන් වල නයිට්‍රජන් තියෙනවා. නයිට්‍රජන් හිඟයි. හිඟ වෙද්දි මිලයි. ඇයි හිඟ වෙලා තියෙන්නේ? දෙයියනේ වැඩිම ප්‍රමාණයක් මෙන්න වායුගෝලේ නිකන් ඉන්නවා. ඉතින් හිඟ වෙන එක අහන්න දෙයක්ද? ඉතින් ළමයෝ මේ නිසා පෘථිවි තලය තුල මේ නයිට්‍රජන් වලට මේ සීමිත නයිට්‍රජන් ප්‍රභවයන්ට ජීවීන් අතර උග්‍ර තරංගයක් තියෙනවා. මේ තරංගයේදී කවුරුත් උත්සාහ කරන්නේ මේ තියෙන නයිට්‍රජන් ටික ලබා ගන්න පොර කනවා. වෙන දෙයක් ගැන හිතන්නේ නැහැ. හැබැයි මේ වාගේ ප්‍රවේණිකව දියුණු ජීවීන් යම් සංඝටකයකට පොර කන වෙලාවේ ප්‍රවේණිකව පහත් කෙනෙකුට ඒ තරංගයට සහභාගී වෙලා ඒ සංඝටකයේ දිනා ගන්න තියා හිතන්නවත් බෑ. ඊටා විශාල ඇල්සේෂන් වර්ගයේ බල්ලු 5 දෙනෙක් මස් කෑල්ලකට පොර කනකොට දුර්වල බලලෙකුට පුළුවන් මේ තරංගයට සහභාගී වෙලා අර බල්ලු 5 දෙනාම පරදවලා මේ මස් කෑල්ල දිනා ගන්න බෑනේ. මෙතනක් තියෙන ඒ වගේ දෙයක්. ප්‍රවේණිකව දියුණු ජීවීන් එක්ක ප්‍රවේණිකව පහත්යයි කියාගන්න බැක්ටීරියාව හැරෙන්නවත් කොහොමද? හැබැයි සබහා දහම ඒගොල්ලන්ට වාසියක් දීලා තියෙනවා. මොකක්ද දීපු වාසිය?
මේ ප්‍රවේණිකව උසස් යයි කියා ගන්නා උදවිය ඔය ලබා ගන්න පුළුවන් නයිට්‍රජන් වලට පොරකද්දී ඒගොල්ලන්ට ලබා ගන්න බැරි මෙන්න මේ වායුගෝලීය අණුක නයිට්‍රජන් මත යැපීමේ හැකියාවක් සමහර ක්ෂුද්‍ර ජීවීන්ට ලැබිලා තියෙනවා. ඉතින් ඒගොල්ලන්ට වාසනාවට වාගේ තමන්ගේ පණ රැක ගන්න පුළුවන් වුණා. මේ තරඟයට සම්බන්ධ වෙන්නේ නැතුව ඔයාලා දිනු කට්ටිය තරඟ කරගන්න කියලා ඒගොල්ලෝ මොකද කරන්නේ? මෙන්න මේ දිනු ජීවීන්ට ලබා ගන්න බැරි අණුක නයිට්‍රජන් පාවිච්චි කරන්න හැඩ ගැහිලා තියෙනවා. හැබැයි වැඩක් වෙලා තියෙනවා. මේ අණුක නයිට්‍රජන් එහෙම කාටවත් ලේසියෙන් ගන්න බෑ. මොකද එයා නිෂ්ක්‍රීයයි. එයා කායකවත් ගනුදෙනුවක් නැහැ, තනියම ඉන්නේ. කාට හරි අවශ්‍ය නම් මේ අණුක නයිට්‍රජන් වලින් වැඩක් ගන්න, එයා වැඩකට ඈඳ ගන්න සිද්ධ වෙනවා මේ අණුක නයිට්‍රජන් බිඳ හෙරලා නයිට්‍රජන් මුක්ත කණ්ඩක හෙවත් ෆ්‍රී රැඩිකල්ස් බවට පත් කරගන්න. මේකට අධික ශක්ති ප්‍රමාණයක්, උදාහරණයක් අධික උෂ්ණත්වයක්, අධික පීඩනයක් අවශ්‍ය වෙනවා. මේ වගේ අධික උෂ්ණත්වයක් හා පීඩනයක් අවශ්‍ය වන ක්‍රියාවන් පරිසර තත්ත්වයටදී නැත්නම් දේහ තත්ත්වයටදී කාම්බර තත්ත්වයටදී කළ හැකි ජෛව රසායනික සංයෝග වර්ගයක් තියෙනවා. කවුද? එන්සයිම්. මේ වැඩේ කළ හැකි එන්සයිමයක් වේද? එන්සයිමේ තියෙන එක්කෙනාට වෙන කාමතවත් යැපෙන්නේ නැතුව මේ වැඩේ කරගෙන නයිට්‍රජන් හොයාගත්ත හැකි. ළමයි දැනගන්න මේකට දායක වන සුවිශේෂ එන්සයිම් එකකට උදාහරණයක් තමයි නයිට්‍රොජිනේස් කියන්නේ. නයිට්‍රොජිනේස් කියන එන්සයිම් එකට මේගොල්ල කඩලා මුක්ත කණ්ඩක බවට පත් කරලා ඒකෙන් Tamanට ඕන සංයෝග හදාගන්න පුළුවන්. ඒක තමයි මේගොල්ලන්ගේ ජයග්‍රහණයේ රහස. ඉතින් ඒ හැකියාව තියෙන කට්ටිය මොකද කරන්නේ? වායුගෝලීය අණුක නයිට්‍රජන් මත යැපිලා නයිට්‍රජන් තිර කරනවා ජෛව විද්‍යාත්මකව. මොකක්ද ඔය නයිට්‍රජන් තිර කරනවා කියන්නේ? අර මේ එන්සයිම් එක තියෙන කට්ටිය කියලා වායුගෝලීය නයිට්‍රජන් උරා බොනවා. උරා බීලා එන්සයිම් එක මගින් මේක කඩාගෙන නයිට්‍රජන් උපස්තරයක් බවට පත් කරලා ඒක කාබෝහයිඩ්‍රේට් ලිපිඩ ආදී තියෙන කාබනික උපස්තරත් එක්ක එක්කහුව කරලා Tamanට ඕන කරන ඇමයිනෝ අම්ලද එන්සයිමද ප්‍රෝටීනද වෙනත් පටලද හදා ගන්නවා. මිසක අර දියුණු කට්ටියත් එක්ක පොරාලන්න යන්නේ නැහැ. ඉතින් මෙන්න මේ සුවිශේෂ හැකියාවට මේ එන්සයිමේ ධර්මින් මේ පෙන්눔 කරන සුවිශේෂ හැකියාවට අපි කියනවා ජෛව විද්‍යාත්මක නයිට්‍රජන් තිර කිරීම කියලා. මෙන්න මේ සුවිශේෂ හැකියාවට අපි කියනවා ජෛව විද්‍යාත්මක නයිට්‍රජන් තිර කිරීම කියලා. ඉංග්‍රීසියෙන් කියයි biological nitrogen fixation කියලා. මේ හැකියාව කාට හරි තියෙනවා නම් එයා වායුගෝලීය නයිට්‍රජන් තිර කර ගනීවි. එතකොට ඒගොල්ලන්ට තමයි දරුවනේ ඔය කියන සුවිශේෂ එන්සයිම් එක හේවත් නයිට්‍රොජිනස් එන්සයිම් එක තියෙන්නේ. ඒ එන්සයිම් එක තියෙන කට්ටිය මේ වැඩේ කරනවා. කවුද එන්සයිම් එක තියෙන කට්ටිය? ප්‍රවේණිකව පහත් ක්ෂුද්‍ර ජීවී. මේ එන්සයිම් එක තියෙන කට්ටිය සුවිශේෂ විදිහට ක්‍රියා කරලා ඒ වැඩේ කරගන්නවා. එන්සයිම් එක නැති කට්ටියට ඒ වැඩේ කරන්න බැරි වෙනවා. අන්න එතකොට එහෙමයි තමයි අපි මේ කතා කරන නයිට්‍රජන් තිරකාරක ජෛව පොහොර කියන්නේ. ඒගොල්ලන්ට පුළුවන් වායුගෝලීය අණුක නයිට්‍රජන් මගින් නයිට්‍රජන් සංයෝග නිපදවන්න ඒකට අවශ්‍ය කරන නයිට්‍රොජිනේස් එන්සයිම් එක ඒගොල්ල ගාව තියෙනවා. එතකොට මේ වැඩේ කරන්න පුළුවන් මේ ජීවීන් ඉන්නවා. දැනගන්න ඉතින් වැඩි කෑ ගහන්න දෙයක් නැහැ. මේ ජීවීන් ඇත්තටම කවුද? ප්‍රවේණිකව පහත්යයි කියා ගන්න ශුද්‍ර ජීවීන්. ප්‍රවේණිකව උසස් අය නෙමෙයි මේගොල්ල. ප්‍රවේණිකව පහත්යයි සැලකෙන ශුද්‍ර ජීවීන්. එක්කෙනෙක් තමයි බැක්ටීරියා, අනික එක්කෙනා තමයි සයනෝ බැක්ටීරියා. අපි ඉස්සෙල්ලම ගත්තොත් මේ ජෛව විද්‍යාත්මක නයිට්‍රජන් තිර කරන බැක්ටීරියා
මේගොල්ල මූලික කොටස් දෙකකට බෙදන්න පුළුවන්. මේගොල්ලන්ගේ ජීවත් වන ආකාරය අනුව ඒකට කියනවා නිදහස් ආකාරය. සමහරු කියයි ෆ්‍රී ටයිප් කියලා. මේගොල්ල කායකවත් සන්ධාන නැහැ. තනියම නිදහසේ ජීවත් වෙනවා. තව කට්ටියක් ඉන්නවා සහජීවී ආකාරය. ඒගොල්ලන්ට කියනවා අපි සිම්බයෝටික් ටයිප් කියලා. ඒගොල්ලන් මොකද කරන්නේ? තව කායික හරි සන්ධානයක් හදාගන්නවා. බලමු මොකද්ද කියලා. පළවෙනි කණ්ඩායම නිදහස් ආකාරය. මේගොල්ල ස්වාධීනව හෙවත් තනි තනිව වාසය කරනවා. වායුගෝලීය අණුක නයිට්‍රජන් ඒගොල්ලන්ගේ තියෙන අර සුවිශේෂ එන්සයිම් එක වන නයිට්‍රොජිනේස් පාවිච්චි කරලා නයිට්‍රජන් සංයෝග බවට පත් කරගන්නවා. එතකොට ඒගොල්ල මේ පත් කරගන්න නයිට්‍රජන් සංයෝග පස්සේ ශාක වලට ගන්න පුළුවන්. ඒකයි යා පොරක් වශයෙන් අපි දාන්නේ. ඔය නිදහස් ආකාරයේ දෙවෙනි එක්කෙනා හඳුනා ගන්නට කවුද? සහජීවී. ඊළඟට මේ නිදහස් ආකාරය ගත්තාම ඒගොල්ල හුස්ම ගන්නෙ කොහොමද? ශක්තිය ලබා ගන්නෙ කොහොමද කියන එක මත ආකාර දෙකකට බෙදන්න පුළුවන්. එක්කෙනෙක් ස්වායු ආකාරය. උදාහරණ ඇසඩොබැක්ටර්. මෙයා ඔක්සිජන් සහිත තත්ත්වයකදී ජීවත් වෙනවා. තව ඉන්නවා එක්කෙනෙක් නිර්වායු ආකාරය. උදාහරණ ක්ලොස්ට්‍රීඩියම් විශේෂය. මෙන්න මේගොල්ලන්ට පුළුවන් තමන්ගේ ශ්වසන ආකාරය මත ස්වායු වෙන්නත් පුළුවන් නිර්වායු වෙන්නත් පුළුවන්. හරිද? ඊළඟට බලමු සහජීවී ආකාරය අර සිම්බයොටික් ටයිප් එක. මේගොල්ල කරන්නේ මොකක්ද? රනිල කුලයේ ශාකත් එක්ක හදාගන්න පොඩි සන්ධානයක්. මොකද්ද කරන්නේ? මේ තියෙන රනිල කුලයේ ශාකයක මුලක් නම් මේ මුලට ගිහිල්ලා බැක්ටීරියාව මුලේ පොඩි ඉදිමීමක් හදාගන්නවා. මේකට අපි කියනවා මේ ඉදිමීමට කියනවා ළමයෝ මූල ගැටිත්තක් කියලා. ඉංග්‍රීසියෙන් කියයි රූට් නොඩියුල් එකක් කියලා. මෙන්න මේ මූල ගැටිත්ත කියන සිදුර නැත්තම් මේ ගුටිය තුල මේගොල්ල බැක්ටීරියා ඝනාවාසයක් හදාගන්නවා. හදාගෙන මෙතන ඉන්නවා. ඉන්න ගමන් කරන්නේ මේ වගේ දෙයක්. මේ බැක්ටීරියාව එයාට අවශ්‍ය වන සමහර තෙතමනය, සමහර පෝෂක වර්ග, සමහර කාබෝහයිඩ්‍රේට්, තෙතමනය ආරක්ෂාව වගේ දේවල් මේ රනිල ශාකයේ මූල ගැටිත්ත කියන ව්‍යුහයෙන් ලබා ගන්න අතර රනිල ශාකයට තනියම කරගන්න බැරි දේ මොකක්ද? වායුගෝලීය අණුක නයිට්‍රජන් අල්ලගෙන නයිට්‍රජන් සංයෝග බවට පත් කරනවා. කොහෙද? මූල ගැටිත්ත ඇතුලේ. පත් කරපුවාම පත් කරගන්නේ මොකටද? බැක්ටීරියා වගේ ප්‍රයෝජනෙට. වායුගෝලීය අණුක නයිට්‍රජන් ඇදලා අරගෙන මෙයා සංයෝග බවට පත් කරගන්නවා මෙයාගේ ප්‍රයෝජනෙට. හැබැයි මේ බැක්ටීරියාව ජීවත් වෙන්නේ ටික කාලයයි. එයා මිය ගියාට පස්සේ මොකද වෙන්නේ? මෙහෙම අල්ලගත්ත නයිට්‍රජන් සංයෝග ආපහු ලැබෙනවා රනිල ශාකයට. දැන් මේක සහජීවී හෙවත් සිම්බයෝටික් කියලා කියන්නේ ඒකයි. දෙන්නටම වාසි. කොහොමද දෙන්නටම වාසි වෙන්නේ? මේ බැක්ටීරියාව රනිල ශාකයෙන් තමන්ට අවශ්‍ය සමහර පෝෂක වර්ග, ජලයේ ආරක්ෂාව ආදිය ලබා ගන්නවා. හැබැයි ඒකට හරියන්න මේ බැක්ටීරියාව රනිල ශාකයට තනියම ගොඩනගා ගන්න බැරි නයිට්‍රජන් සංයෝග වායුගෝලීය අණුක නයිට්‍රජන් පාවිච්චි කරලා හරි ගස්සලා දෙනවා. ඉතින් ඒ හින්දා මේක දෙගොල්ලන්ටම වාසිදායකයි. ඉතින් නවීන විද්‍යාත්මක මතය තමයි මම නිකමට කියන්නේ. රනිල ශාක විතරක් නෙවෙයි වෙනත් බොහෝ ශාකත් වායුගෝලීය නයිට්‍රජන් තිර කරනවා මේ විදිහට සහජීවී ආකාරයෙන්. නමුත් අපි තාමත් මේ කතා කරන්නේ අපේ නිර්දේශය තුළ රනිල ශාක ගැන විතරයි. මෙන්න ඒ වැඩේ කරන්න පුළුවන් ජීවීන්ට උදාහරණ එක්කෙනෙක් තමයි ළමයෝ රයිසෝබියම් ජැපනිකම්. මම මේ රයිසෝබියම් ජැපනිකම් ගැන කලින් පොඩි මතක් කිරීමකුත් කළා. මෙයා සෝයා බෝන්ජි නැත්තම් ග්ලයිසින් මැක්ස් නැත්තම් ග්ලයිසින් සෝයා ශාකයේ තුල
සහජීවීව වාසය කරමින් වායුගෝලීය නයිට්‍රජන් තිර කරනවා. මෙයා අඩංගු සංයෝග තමයි නැත්නම් මෙයා අඩංගු වාණිජ සංයෝගයක් තමයි මම අර කතා කරපු නයිට්‍රජන් S කියන සංයෝගය. අපි එයා අරගෙන සෝයා බෝංචි බීජවලට කලවම් කරනවා. මෙන්න මේ විදිහට වායුගෝලීය නයිට්‍රජන් තිරකාරක ශුද්‍රජීවී සමහර බීජ සමග මිශ්‍ර කරනවා. එතකොට මේ බීජය පසේදි ගුණණය වෙලා වායුගෝලීය නයිට්‍රජන් තිර කරනවා සහජීවී ආකාරයෙන්. ඒකට හේතුව මේ වගේ සමහර ශුද්‍රජීවීන් නැත්නම් බැක්ටීරියාවන් ස්වභාවිකව නිවර්තන කලාපීය අපේ රටේ පස්වල නැතුව ඇති. අන්න ඒ වාගේ වෙලාවට මේ වායුගෝලීය නයිට්‍රජන් තිරකාරක බැක්ටීරියාවන් අරගෙන අපි කෘත්‍රිමව ඒගොල්ල බීජවලට හඳුන්වා දෙනවා. මෙන්න මේ ක්‍රියාවට අපි කියනවා ළමයි බීජ ආමුකූලනය. මේ ක්‍රියාවට අපි කියනවා බීජ ආමුකූලනය කියලා. එහෙම නැත්නම් කියනවා බීජ ආක්‍රමණය කියලා. සමහරු ඉංග්‍රීසියෙන් කියනවා inoculation of seeds කියලා. වායුගෝලීය නයිට්‍රජන් තිරකාරක බැක්ටීරියාවන් බීජවලට හඳුන්වා දීමේ ක්‍රියාව බීජ ආමුකූලනයයි නැත්නම් බීජ ආක්‍රමණයයි නැත්නම් inoculation of seeds වෙනවා. මේකට උදාහරණයක් තමයි සෝයා බෝංචි ශාකයේ වායුගෝලීය නයිට්‍රජන් තිර කිරීමට අවශ්‍ය වන ශුද්‍රජීවියා රයිසෝබියම් ජැපනිකම් එම බීජවලට හඳුන්වා දීම. මේ සඳහා යොදා ගන්නා වාණිජ ද්‍රව්‍යයට තමයි අපි නයිට්‍රජන් S කියලා කියන්නේ. එතකොට තව උදාහරණයක් තමයි ඇසොස්පිරිලම් කියන ශුද්‍රජීවියා නැත්නම් බැක්ටීරියාව. මෙයා ධාන්‍ය කුලයේ ශාක සමග සහජීවී සංගම් ඇති කරනවා. ඒක තමයි මම කිව්වේ රනිල කුලයට අමතරව තවත් ශාකවලට වායුගෝලීය නයිට්‍රජන් තිර කිරීමේ හැකියාවක් තියෙනවා. ඔය අපි කතා කළේ නයිට්‍රජන් තිරකාරක ශුද්‍රජීවීන් ගැන. දැන් අපි කතා කරමින් හිටියේ ජෛව පොහොර ආකාර ගැන. ඔබට මතක ඇති. අපි කිව්වා මේ ජෛව පොහොර ආකාර එකක් තමයි බැක්ටීරියා ඉන්නවා කිව්වා. දැන් බලන්න මේ නයිට්‍රජන් තිරකාරක ජෛව පොහොර ගැන කතා කරද්දී බැක්ටීරියාව ඉන්නවකෝ සයනෝ බැක්ටීරියාව ඉන්නවා කිව්වා. අපි කතා කරන්නේ මුලින්ම බැක්ටීරියාවන්. ඒගොල්ලන්ගේ ජීවන විලාසය මත නිදහස් අය ඉන්නවා කිව්වා. ඒගොල්ල ස්වාධීනව හේවත් තනිව වාසය කරමින් වායුගෝලීය අණුක නයිට්‍රජන් සංයෝග බවට පත් කරනවා කිව්වා. කවුද මේ නිදහස් කට්ටිය? ඒගොල්ල හුස්ම ගන්න ආකාරය හේවත් ඒගොල්ලන්ගේ ශ්වසන ආකාරය මත අපට සවායු නිර්වායු කියලා බෙදන්න පුළුවන් වුණා. දෙවන කණ්ඩායම සහජීවී මාදිලිය. ඒගොල්ල රනිල කුලයේ ශාක නැත්නම් වෙනත් කුලවල ශාක සමග සහජීවී සංගම් ඇති කරගන්නවා. උදාහරණයක් රයිසෝබියම් ජැපනිකම්, තව එක්කෙනෙක් ඇසොස්පිරිලම්. මේ කතා කළේ බැක්ටීරියා පිළිබඳ නයිට්‍රජන් තිරකාරක ජෛව පොහොරවල හමුවන. ඊළඟ එක්කෙනා කවුද? සයනෝ බැක්ටීරියා. මේවට සමහරු කියනවා ළමයි නීල හරිත කියලා. මේගොල්ලත් තමන්ගේ ජීවන විලාසයේ මත ආකාර දෙකයි. එකකට කියනවා නිදහස් ආකාරය. උදාහරණ නොස්ටොක්. නොස්ටොක් කායකවත් සහජීවී සංගම් හදාගන්නේ නැහැ. තනියම තමන්ගේ පාඩුවේ ඉඳගෙන වායුගෝලීය නයිට්‍රජන් තිර කරනවා පමණයි. හැබැයි තව කට්ටියක් ඉන්නවා සහජීවී ආකාරයට ජීවත් වෙන. මේගොල්ල යම් යම් ශාකවල මුල් සමග සහජීවී සංගම් හදාගන්නවා. උදාහරණ සයනෝ බැක්ටීරියාවෙක් තමයි ළමයෝ ඇනබීනා ඇසොල්ලි. මේ ඇනබීනා ඇසොල්ලිගේ ලක්ෂණය තමයි මෙයා ප්‍රවේණිකව පහත් ශාක වර්ගයක් තියෙනවා ෆර්න් හෙවත් පර්ණාංග කියලා. මේ කිවලු ලස්සනටත් වගා කරන්නේ ෆර්න් කියලා. අන්න ඒ වගේ එක්තරා පර්ණාංගයක් තියෙනවා ඇසොල්ලා කියලා. මෙන්න මේ ඇසොල්ලා කියන පර්ණාංගය තුල මෙයා සහජීවී ආකාරයෙන් වැවෙනවා. මෙයා ජලජ පර්ණාංගයක් හින්දා කවුද ඇසොල්ලා අපට
ජලයේ තුල නැත්තම් වී වගාවේ මඩවී වගාවේදී අපි වගාව ජලයෙන් යට කරන හන්දා මඩවී වගාවේදී අපට කුඹුරු වල මේ ඇසොල්ලා කියන ජලජ පර්ණාංගයේ වගා කරලා ඒකට හඳුන්වා දෙන්න පුළුවන් ඇනබීනා ඇසොල්ලේ කියන වායුගෝලී නයිට්‍රජන් තිර කරන නීල හරිතයේ හෙවත් සයන බැක්ටීරියා. එතකොට මොකද කරන්නේ? මේ නීල හරිතය මේ නීල හරිත නැත්තම් සයන බැක්ටීරියාව මේ පර්ණාංගයේ ආශ්‍රිතව වර්ධනය වෙලා නැත්තම් වැවිලා වායුගෝලී නයිට්‍රජන් තිර කරනවා. යම් දුරකට තිර කළාට පස්සේ අපට පුළුවන් මේ පර්ණාංගය හා ඒගොල්ල පසට යට කරන්න. එතකොට ඉබේම වී වගාවට නයිට්‍රජන් ලැබෙනවා. මේක සාර්ථකව ලෝකීය සමහර රටවලත් ලංකාවේ නම් තව පර්යේෂණ මට්ටමින් යම් යම් ස්ථානවල භාවිතා කරනවා. දැන් විශේෂයෙන්ම යූරියා වැනි නයිට්‍රජන් පොහොරවල මිල අධික මෙබඳු අවස්ථාවක මේ වගේ පොහොර වර්ග යොදා ගන්න එක ඊටාම ආර්ථිකව ලාභදායක වෙනවා. අපි ඊළඟට කතා කරන්නට යන්නේ ෆොස්ෆේට් ජෛව පොහොර පිළිබඳවයි. ෆොස්ෆේට් ජෛව පොහොර මගින් ෆොස්ෆරස් නිෂ්පාදනය නැත්නම් ශාක වලට ෆොස්ෆරස් ලබා දීමේදී වැදගත් වෙනවා. මේක ආකාර දෙකකින් කරන්න පුළුවන්. එකක් තමයි ෆොස්ෆරස් වල ද්‍රාව්‍යතාව වැඩි කරන ජෛව පොහොර. අනික තමයි ෆොස්ෆරස් වල චලතාව වැඩි කරන ජෛව පොහොර. අපි ඉස්සෙල්ලාම ගත්තොත් ෆොස්ෆරස් වල ද්‍රාව්‍යතාව වැඩි කරන ජෛව පොහොර මේගොල්ල කරන දේ තමයි මේ තියෙන්නේ. පසේ තියෙන සමහර ෆොස්ෆේට තියෙනවා. ඒවා ජලයේ දිය වෙන්නේ නැහැ. එහෙම නැත්නම් ජල අද්‍රාව්‍ය ෆොස්ෆේට වෙනවා. මේ ජෛව කාරකයෝ විසින් මොකද කරන්නේ? මේ ජීවීන් විසින් මොකද කරන්නේ? ඒ ජල අද්‍රාව්‍ය ෆොස්ෆේට ජල ද්‍රාව්‍ය ෆොස්ෆේට බවට පත් කරනවා. එතකොට ඒවා ශාකවලට ලබා ගන්න පුළුවන් වෙනවා. ඒකයි මේ කියලා තියෙන්නේ. එතකොට අපි මේ ශුද්ධ ජීවීන් දාපුවම පසේ තියෙන ජල අද්‍රාව්‍ය ෆොස්ෆේට් ශාකවලට ගන්න පුළුවන් ජල ද්‍රාව්‍ය ෆොස්ෆේට් බවට පත් කරනවා. මේගොල්ල අපි දන්නවා ශාක මගින් පසෙන් ෆොස්ෆරස් ලබා ගන්න. ෆොස්ෆරස් නෙමෙයි ඕනම මූලද්‍රව්‍යයක් ජලයේ දිය වූ තත්ත්වයේවත් ජල ද්‍රාව්‍ය තත්ත්වය යටතේ. ඉතින් මේගොල්ල මොකද කරන්නේ? මේ ජල අද්‍රාව්‍ය ෆොස්ෆේට් ශාකවලට ගන්න පුළුවන් ජල ද්‍රාව්‍ය ෆොස්ෆේට් බවට පත් කරනවා. ඒක කරන විදි කීපයක් තමයි මේ තියෙන්නේ. පසේ ඇති අද්‍රාව්‍ය කාබනික හා අකාබනික සම්භවයක් සහිත ෆොස්ෆේට ජල ද්‍රාව්‍ය ආකාරයට පත් කරනවා. ඊළඟට පසේ තියෙන අද්‍රාව්‍ය ෆොස්ෆේට පසෙන් නිදහස් කරලා මැටි කලිල වලට තිර කරනවා. පසට කාබනික අම්ල ශ්‍රාවය කරලා පසේ pH අගය අඩු කරලා එතකොට මොකද කරන්නේ? මේ අද්‍රාව්‍ය ෆොස්ෆේට දිය කරලා දානවා. එතකොට ඒවා ද්‍රාව්‍ය බවට පත් වෙනවා. ඔය දන්නෝ ඇති රසායනික පොහොර නිෂ්පාදනයේදී අපි කරන දෙයක් තමයි සමහර අම්ල යොදාගෙන ජල අද්‍රාව්‍ය ෆොස්ෆේට ඒ අම්ලවල දිය කරලා ජල ද්‍රාව්‍ය ෆොස්ෆේට බවට පත් කරනවා. අන්න ඒ සඳහා මේ වගේ යාන්ත්‍රණයක් මේ ශුද්ධ ජීවීන් සතු වෙලා තියෙනවා. ඒ ජල ෆොස්ෆේට් වල ද්‍රාව්‍යතාව වැඩි කරන ජෛව පොහොරයි. ඒකට උදාහරණ වශයෙන් බැක්ටීරියාව දක්වලා තියෙනවා. බැසිලස් කාණ්ඩේ බැක්ටීරියා. තව බැක්ටීරියා කාණ්ඩයක් තමයි සියුඩෝමොනාස්. දිලීර අපිට හමු වෙනවා පෙනිසිලියම් කාණ්ඩය. ඒ වගේම ඇස්පර්ගිලස් කියන දිලීර කාණ්ඩය. මේ ෆොස්ෆරස් වල ද්‍රාව්‍යතාව වැඩි කරන දිලීර හා බැක්ටීරියාවන්ට උදාහරණ. ඊළඟට දෙවන ආකාරයට අපි කියනවා ෆොස්ෆරස් වල චලතාව. මේ චලතාවට අපි ඉංග්‍රීසියෙන් කියනවා ළමයෝ මොබිලිටි කියලා. ෆොස්ෆරස් වල චලතාව හෙවත් මොබිලිටි වැඩි කරන ජෛව පොහොර තියෙනවා. මේගොල්ලන්ට පුළුවන්කමක් තියෙනවා මේවා පස තුල ෆොස්ෆරස් වල ගමන් කිරීමේ හැකියාව. දියවීමේ හැකියාව නෙමේ පස තුල එහා මෙහා ගමන් කිරීමේ හැකියාව වැඩි කරලා ශාක වලට උරා ගන්න තියෙන හැකියාව වැඩි කරනවා. මේකට උදාහරණයක් වශයෙන් යෝජනා කරලා තියෙනවා AM ෆංගයි එක හෙවත් AM දිලීරය. AM දිලීරය කියලා කියන්නේ ආබස්කියුලර් මයිකොරයිසල් ෆංගයි කියන එකයි.
ආබස්කියුලර් මයිකොරයිසල් ෆංගයි. එයාට පුළුවන් වෙලා තියෙනවා දිලීර ශාක තුල ගමන් කිරීමේ හැකියාව වැඩි කරන්න. ඉතින් මේ පෙන්눔 කරලා තියෙන ශුද්‍ර ජීවීන් අරගෙන අපි මේගොල්ලා පසට විවිධ ආකාර වලින් ලබා දෙනවා. අපි මේක ප්‍රායෝගිකව කරන අවස්ථාවක් තමයි මම පෙන්눔 කළේ. වායුගෝලීය නයිට්‍රජන් තිර කිරීම සඳහා සෝයා බෝංචි වගේ බීජවලට නයිට්‍රජන් S වැනි සංඝටක මිශ්‍ර කරලා වගාවට යොදනවා. මීට අමතරව අපට තවත් දැන් මෙබඳු පොහොර අර්බුදයක් පවතින අවස්ථාවක මෙබඳු ශුද්‍ර ජීවීන් ගෙන්නලා අපට හඳුන්වා දෙන්න පුළුවන්. තව උදාහරණයක් තමයි ලංකාවෙත් යම් මට්ටමකට භාවිතා වුණා. මොකක්ද? අර ඇනබිනා ඇසොල්ලේ කියන සයනෝබැක්ටීරියාව ගෙනල්ලා වායුගෝලීය නයිට්‍රජන් තිර කිරීමට වී වගාවේදී ගොයම් වගාවන් තුල අපි අර කතා කරපු පර්ණාංගය වගා කරලා එහෙම නැත්නම් ඇසොල්ලා කියන පර්ණාංගය වගා කරලා ඒකට ඇනබිනා ඇසොල්ලේ හඳුන්වා දීලා මේ වගේ පස්සේ පසට යට කිරීමක් කරලා තියෙනවා. ඉතින් මේ වගේ උදාහරණ අපට හම්බ වෙනවා. අපි මේ කතා කළේ ජෛව පොහොර පිළිබඳවයි. එතකොට ජෛව පොහොර වල පැවතුනා තමයි යම් විවිධත්වයක් ජෛව පොහොර කියලා අපි කිව්වේ. පසට එක් කරන කිසියම් ආකාරයක සජීව ශුද්‍ර ජීවීන් කණ්ඩායමක් මේගොල්ලා බීජ හෝ ශාක මුල් මතදී වර්ධනය වෙනවා. නැත්තම් ගුණණය වෙනවා. ගුණණය වෙලා පසේ තියෙන පෝෂකවල ද්‍රාව්‍යතාව සුලභතාව වැඩි කිරීම තමයි කරන්නේ. ඒ මගින් මේගොල්ලෝ ලබා දෙන්නේ ප්‍රධාන වශයෙන් ප්‍රාථමික පෝෂක. ප්‍රාථමික පෝෂක කියන්නේ ප්‍රධාන වශයෙන් NPK කියන පෝෂක තමයි. එතකොට මේක මෑත කාලේ ඉඳලා ඉස්සරහට ආපු ප්‍රවණතාවක්. එතකොට මේ ජෛව පොහොර අඩංගු සංඝටක පසට යොදන්න පුළුවන්. මේ ජෛව පොහොර ප්‍රධාන ආකාර දෙකකට බෙදන්න පුළුවන්. එකක් තමයි නයිට්‍රජන් තිරකාරක ජෛව පොහොර. අනික් වර්ගයට අපිට කියත හැකි ෆොස්ෆේට් ජෛව පොහොර. නැත්නම් ෆොස්ෆරස් ජෛව පොහොර. දැන් ළමයි මේ නයිට්‍රජන් තිරකාරක ජෛව පොහොර මගින් කළේ මොකක්ද? වායුගෝලීය පවතින අණුක නයිට්‍රජන් සංයෝග බවට පත් කිරීමක් කළා. මේ සඳහා අවශ්‍ය වන නයිට්‍රොජිනේස් කියන එන්සයිමය මේ ශුද්ධ ජීවීන් සතු වුණා. එතකොට මේ සඳහා අපට ප්‍රධාන වශයෙන් කළ හැකි ක්‍රියාවන් තිබුණා. මේගොල්ලෝ කලේ වායුගෝලීය නයිට්‍රජන් තිර කිරීමයි. මේ සඳහා දායක වන ශුද්ධ ජීවීන් සමහරක් බැක්ටීරියාවන් වෙලා තිබුණා. සමහරක් සයනු බැක්ටීරියාවන් වෙලා තිබුණා. මේ සයනු බැක්ටීරියා වලට තව නමක් තමයි ළමියු මොකක්ද? නීලහරිත. එතකොට මේ සඳහා යොදාගත හැකි බැක්ටීරියාවන්ගේ ජීවන විලාශයේ මත ඒගොල්ලෝ ජීවත් වෙන්නේ කොහොමද කියන එක මත සමහරු නිදහසේ ජීවත් වුණා. වෙන කායිකවත් ගනුදෙනුවක් නැහැ. තනියම ජීවත් වෙනවා. මේ ප්‍රතික්‍රියාව මගින් තමන්ට අවශ්‍ය වායුගෝලීය අණුක නයිට්‍රජන් සංයෝග බවට පත් කරගන්නවා. තව කට්ටියක් එහෙම නෙවෙයි. ශාක සමග සහජීවී සංධාන හදා ගන්නවා. ඒගොල්ලන්ට අපි කිව්වා සහජීවී කියලා. මේ නිදහස් උදවිය ගත්තාම ඒගොල්ලා හුස්ම ගන්නෙ කොහොමද? ඒගොල්ලන්ගේ ශ්වසනය සිද්ධ වෙන්නේ කොහොමද කියන එක මත අපට ආකාරවලට බෙදන්න පුළුවන් වුණා. සමහරු හිටියා සවායු කට්ටිය. සමහරු හිටියා නිර්වායු කට්ටිය. දැන් මේ සවායු කට්ටියට උදාහරණයක් වශයෙන් අපි ඉදිරිපත් කළා ඇසොඩොබැක්ටර්. නිර්වායුවට උදාහරණයක් වශයෙන් අපි ඉදිරිපත් කළා ක්ලොස්ට්‍රීඩියම්.
සහජීවියයට උදාහරණයක් වශයෙන් අපිට දක්වන්න පුළුවන් වුණා රනිල ශාක ආශ්‍රිතව හම්බ වෙන රයිසෝබියම් ජැපනිකම්. එහෙම නැත්නම් ධාන්‍ය ශාක ආශ්‍රිතව ජීවත් වුණා ඇසොස්පිරිලම්. ඔය කතා කළේ බැක්ටීරියා ගැනයි. තව පැත්තක් තිබුණා සයනෝ බැක්ටීරියා. හෙවත් නීලහරිත. ඒගොල්ලත් සමහරු නිදහසේ තමයි හිටියේ. මේ යටතේ උදාහරණයක් වශයෙන් යෝජනා කළා නොස්ටොක්. තව කට්ටිය හිටියා සහජීවී විදිහට. මේක නම් අපි ප්‍රායෝගිකව භාවිතා කරන උදාහරණයක්. කවුද? ඇසොල්ලා නම් පර්ණාංගයයි ඇසොල්ලා කියන්නේ මේකේ වාසය කළා සයනෝ බැක්ටීරියාවේ ඇනබිනා ඇසොල්ලි. එතකොට දරුවනේ අපිට වඩා මේ දක්වා වැදගත් වෙන්නේ මේ නයිට්‍රජන් ජෛව පොහොර තමයි. ඒකට හේතුව මෙතන හම්බ වෙන උදාහරණ දෙකක් දැනටමත් අපි පාවිච්චි කරනවා ශ්‍රී ලංකාව තුළ බහුල වශයෙන්. එකක් තමයි වීවගාවේ නයිට්‍රජන් තිර කිරීමට ඇසොල්ලා පර්ණාංගය ආශ්‍රිතව ඇනබිනා ඇසොල්ලේ භාවිතා කරනවා. ඒ වගේම වායුගෝලීය නයිට්‍රජන් තිර කිරීමේදී සහජීවී ආකාරයෙන් සෝයා බෝංචි ශාකය ආශ්‍රිතව රයිසෝබියම් ජැපනිකම් භාවිතා කරනවා නයිට්‍රජන් S කියන වාණිජ සංයෝගයේ විදිහට. මීට අමතරව යම් දුරකට අපට සලකා බලන්න පුළුවන් ෆොස්ෆරස් ජෛව පොහොරත්. මේක ප්‍රධාන ආකාර දෙකකට අපට බෙදා ගන්න පුළුවන්. එකක් තමයි ෆොස්ෆරස් වල ද්‍රාව්‍යතාව වැඩි කරන කට්ටිය. ජලයේ දියවීමේ හැකියාව වැඩි කරන කට්ටිය. අනික තමයි ෆොස්ෆරස් වල ගමන් කිරීමේ හැකියාව හේවත් චලතාව වැඩි කරන කට්ටිය. ෆොස්ෆරස් වල ජල ද්‍රාව්‍යතාව වැඩි කරන්න හිටියා බැක්ටීරියාව. මේ යටතේ අපිට හම්බ වුණා බැසිලස් ආකාරී බැක්ටීරියාවන්. එහෙම නැත්නම් සියුඩෝමොනාස් ආකාරී බැක්ටීරියාවන්. ඒ වගේම මේක කරන්න පුළුවන් දිලීරත් හිටියා. උදාහරණයක් තමයි පෙනිසීලියම් වගේ දිලීර. ඊළඟට අපිට හම්බ වුණා චලතාව. දැන් මේ ද්‍රාව්‍යතාව කියලා කිව්වේ මේ දියවීමේ හැකියාවයි. ඊළඟට ෆොස්ෆරස් වල මොබිලිටි එක හේවත් චලතාව වැඩි කරන දිලීර හිටියා. මේගොල්ල පස තුල ෆොස්ෆරස් චලනය වීමේ හේවත් එහා මෙහා ගමන් කිරීමේ හැකියාව වැඩි කරනවා. මේ යටතේ අපිට හම්බ වුණා ආබස්කියුල මයිකොරයිසල් ෆංගයි හේවත් AM දිලීරිය කියන පුද්ගලයා. අපි මේ බොහොම කෙටියෙන් සාකච්ඡා කළේ ජෛව පොහොර සඳහා යොදා ගන්නා ජීවීන්ගේ වර්ගීකරණය. ඉතින් ජෛව පොහොර භාවිතා කරනවා කියන්නේ මොකක්ද? මේ ශුද්ධ ජීවීන් අඩංගු සංයෝග පසට හඳුන්වා දෙනවා. මේක ටිකක් නුහුරු දෙයක් වෙන්න පුළුවන්. නමුත් වායුගෝලීය නයිට්‍රජන් තිර කිරීම යටතේ අපි යොදා ගන්න මේ සෝයා බෝංචි බීජ වලට රයිසෝබියම් ජැපනිකම් මිශ්‍ර කිරීම ජෛව පොහොරක් විදිහට ඇනබිනා ඇසොල්ලේ යොදාගෙන ඇසොල්ලා පර්ණාංගය වීවගා ඉඩම් වල වගා කරලා ඒක පසට මිශ්‍ර කිරීම කරන්න පුළුවන්. දැන් මේ රයිසෝබියම් ජැපනිකම් බීජය නැත්නම් රයිසෝබියම් ජැපනිකම් බැක්ටීරියාව සෝයා බෝංචි බීජ වලට මිශ්‍ර කිරීම විවිධ ක්‍රම වලට පුළුවන්. එකක් තමයි මීට පෙර කන්නේ සෝයා බෝංචි වගා කළ ඉඩමක තියෙන මතු පිට පස් අරගෙන සෝයා බෝංචි බීජත් එක්ක කලවම් කරන්න පුළුවන්. දැනගන්න මීට පෙර කන්නේ සෝයා බෝංචි වගා කළා නම් මේ පස ආශ්‍රිතව බොහෝ විට රයිසෝබියම් ජැපනිකම් ඉන්න පුළුවන්. ඊළඟට එයා බීජත් එක්ක කලවම් කරලා ඒ පස් ටික වෙලාවක් තියලා
අපි ඊළඟට අහම්බෙන් බීජයක් දෙකක් අරන් දෙකට පල්ලා බලපුවාම මේ බීජය ඇතුළත රෝස පාටක් පේනවා නම් මේ ආමකූලන ක්‍රියාව සාර්ථකයි. ඒ කියන්නේ බැක්ටීරියාව බීජයට ඇතුල් වෙලා. ඒවා වගා කරන්න පුළුවන්. එහෙම නැත්නම් මේ සඳහා වෙළඳපොලෙන් මිලදී ගන්න පුළුවන් නයිට්‍රජන් S කියන සංඝටකය. ඒක ගෙනල්ලා ද්‍රාවණයක් හදලා බීජ ගිල්වන්න පුළුවන්. එහෙම නැත්නම් ඒක පේස්ට් එකක් වගේ හදලා බීජවලට මිශ්‍ර කරන්න පුළුවන්. බීජවල අලවන්න පුළුවන්. ඊළඟට අපි මද වේලාවක් තියලා දවසක් විතර තිබ්බහම මේ වැඩේ හොඳට සිද්ධ වෙනවා. සමහරු මේ ද්‍රාවණයට සීනි දානවා ස්ටිකර් එකක් විදියට හොඳට බීජත් එක්ක ඇලෙන්න. ඊළඟට අපිට බීජ හඳුන්වා දෙන්න පුළුවන්. මෙතන අපි කරන්නේ කුඹුරු ඉඩම් වල කුඹුරු ඉඩම් වල ඇසුල්ලා පර්ණාංගය වගා කරපුවාම ඉබේම ඒකට මේ සයනොබැක්ටීරියාව ආදේශ වෙනවා. ඊළඟට වර්ධනය පෙන්눔 කළාට පස්සේ මේක අපි පසට යට කරනවා. ඉතින් මේ ජෛව පොහොර පසට ලබා දීමේ ක්‍රම ගැනයි මම උදාහරණයක් දෙකක් කතා කළේ. එහෙනම් පුතේ අපි ජෛව පොහොර පිළිබඳව තමයි මේ පාඩම මගින් සාකච්ඡා කළේ. එහෙනම් අපි අදට පාඩම නිමා කරනවා. මෙබඳුම තවත් පාඩමකින් ඔබ හා එකතු වීමටයි අපේ අදහස. එහෙනම් සියලු දෙනාටම ආයුබෝවන්.